මේ පරම පූජනීය ශ්‍රී සම්බුද්ධ ශාසනය 5000ක් කල් ආරක්ෂා කරන උත්තරීතර ධර්මාදීපේ වැඩවසන පූජනීය ආර්ය මහා සංඝරත්නයන් අවසරයි. වගේම ලෝපුරා වැඩවසන පූජනීය ආර්ය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ලෝපුරා විසිරී පැතිරී සිටින ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සියලුම පින්වතුන් පින්වතියන් සිළු දෙනාවත් අපි කරුණාවෙන් ආමන්ත්‍රණය කරනවා ලෝතුරු අනට සමීප වෙලා ලෝතුරු සුවය අත්දකින්නට ඒ ධර්මාභෝධය ඇති කර ගන්නට අද දවසේදීත් මේ දහම් දේශනාවට මැනවින් කන් දෙන්නට කියලා මේ ලෝතුරු අනට සමීප වෙන්නට කියලා. එහෙමනම් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අග්‍රමහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ අමා ධර්මය ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන් ලෝපුරා මේ සියලු පින්වතුන් ඒක රාශී වෙලා ඉන්නවා මේ තාක්ෂණික මාධ්‍යයන් ඔස්සේ මේ ශුද්ධ අනුරාධපුරයේ සිට දේශනාවන මේ ධර්මයට කන් දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී ඔබ මේ සඳහා භාගයේ උදා වෙන තුරු යම්කිසි ආකාරයකින් බලාපොරොත්තුවකින් පසු වෙන්නට ඇති. අද සුපුරුදු පරිදි අපි වෙන් කරගත් කාල වේලාව තුල මේ ධර්ම දේශනාව මෙසේ ආරම්භ වෙනු ඇතයි කියලා. එතකොට අද දවසේදීත් ඔබට ඒ බලාපොරොත්තුව එයමා ධර්මීය කරවබ කැඳවාගෙන ඉන්නට කැටු වෙන්නට උපකාර වුණා. එතකොට පින්වතුනි අද දවසේදී මේ ශුද්ධ නගරයේදී එහෙම නැත්නම් මේ තාක්ෂණික මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන මේ ධර්මයේ කොතනක හෝ සිට කන් දෙමින් මේ ධර්මයත් එක්ක ඒකාත්මික වෙන්නේ අදීය ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් නිසා නෙවෙයි. අනන්ත සංසාරක ඉඳලා කොච්චරක්ද කියලා කියන්න බැරි තරම් දීර්ඝතර කාලයක ඉඳලා ඔබ බලාපොරොත්තුෙන් හිටියා මේ මොහොත කියලා අදහස් කරන්නේ මේ දැන් මේ වන්හන මොහොත විතරක් නෙවෙයි. මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතයේදී යම ධර්මය හෙන මොහොත. මේ මොහොත අනන්ත සංසාරයක ඉඳලා ප්‍රාර්ථනා කළේ. දවසක් දෙකක් නෙවෙයි. අදත් ඔබ බොහෝ දුර බැහැර ඉඳලා විදේශ රටවල ඉඳලා විදේශ නගරවල ඉඳලා මේ ස්ථානයට පැමිණෙනවා. ලෝකේ නන්දි ඉඳගෙන මේ ධර්මයට කන් දෙනවා. මේ මොහොත එනතුරු ඔබ උදාවනතුරු බොහෝ වේලාවක් ඉවසීමෙන් බලාගෙන සිටියා. එහෙනම් පින්තුනි මේ අනන්ත සංසාරයක ඉඳලා දසපාරමිතා පුරලා උදාගත අති ශ්‍රේෂ්ඨ පරම දුර්ලභ අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්මය මනවින් අහන්න. අතරමඟදී මේ ධර්මය අත්හැරල යන්න එපා. බොහෝ දෙනෙක් කරන වැරැද්දක් ආරම්භයේදී මම මේ කාරණාව පැහැදිලි කරනවා. ඔබ කුමන හෝ හේතුවක් නිසා ධර්ම දේශනාවක් මැදින් නැගිටලා යනවා කියන්නේ ඔබ සංසාරේ තව බොහෝ දුරක් යන කෙනෙක්. මොකද අමා ධර්මයේ ඉස්සරහට පුළුවන් වෙන්න ඕන සියල්ල කැප කරන්න. සියලු නාම රූප පිළිබඳ චන්දරාගේ අත්හරින්නේ කොහොමද අපිට පොඩි වැඩක් පළක් අත්හැර ගන්න බැරුව. ඒ නිසා ශ්‍රී සද්ධර්මයේ ඉස්සරහා නැගිටලා යනවා කියන වැරද්ද ඔබ කරනවා නම් ඔබ සංසාරේ තව බොහෝ කාලයක් දුර යනව නවත්තන්න බෑ. ඒකට හේතුව ඔබේ අවබෝධය පරිපූර්ණ වෙන්නේ නැහැ කවදාවත්. ඒකට හේතුව කුමන හෝ තැනකින් ඔබට මග වරදින්න පුළුවන්. මග වරදිනවා කියලා අදහස් කරන්නේ නොමාර්ගය යනවා කියන එක නෙවෙයි, අමාර්ගය යනවා කියන එක නෙවෙයි. යම්කිසි ආකාරයකින් මේ මාර්ගය තුලදී කටයුතු කිරීමේදී යම් ඔය අරතිය කුසලයේ පිළිබඳ තියෙන අකමැත්ත ආදී විවිධාකාර බාධාවන්ට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙන්නේ. මේ ලෞතර වර්ණ දහම් සාකච්ඡාව ආරම්භයේ ඉඳලා අද වෙනතුරු එක දිගටම නොසැලී පැමිණෙන පිරිසකුත් තියෙනවා. ඒ අය අදත් මෙතන ඉන්නවා. ඒ වගේම සමහර අය මුලදී පටන් අරගෙන බොහොම වීරියකින් ඇවිල්ලා අතරමඟදී අතහැරලා දාපු අයත් ඉන්නවා. එහෙනම් මේ නිසා මේ මාර්ගයේ ගමන් කරනකොට විවිධාකාර බාධාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඇයි? අප තුළම පවතින වැරද්දක් නිසා. අමා ධර්මයේ ඇහෙන වෙලාවේ අපි මුළු ජීවිතේම මේ ධර්මයේ උදෙසා කැප කරන්න ඕන. එතකොට තමයි අත්හාබෝධය ලැබෙන්නේ. එහෙම නැතුව අපි අපට වුණා විදිහට අදටත් අපි කටයුතු කරනවා නම් ලෝකේ තියෙන නිෂ්ඵල දේවල්, අසාර දේවල් වලට අපි වටිනාකමක් දෙනවා නම් මේ සාර ධර්මයට වඩා එහෙනම් ඉතින් අපිට නිවන තව බොහෝ දුරයි කියලයි මතක තියාගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා කොයි වෙලාවෙද දන්නේ අපේ ජීවිතය අවසන් වෙන්නේ. මරණානුස්සතිය කියන්නේ ඒකයි. කොයි වෙලාවෙ පණ ටිකයිද දන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගත යුතුයි කියන එකයි මරණානුස්සතිය වැඩෙනකොට කෙනෙක් තුළ ඇතිවන අවබෝධය වෙන්නේ. එහෙම නැත්නම් මම මැරෙනවා කිය හිත හිතින් එක නෙවෙයි.
ඒකට කියන්නේ මරණානුස්සතිය කියලා. එහෙමනම් අර රෝහල් වල ඉන්න ලෙඩ්ඩුන්ටත් මරණානුස්සතිය වැඩෙනවා. ඒ මිනිස්සුත් හැමදෙස්සෙම මම මැරි කිය තමයි හිතින්. ඒකට නෙවෙයි මරණානුස්සතිය කියන්නේ. මැරෙන බව දැනගෙන ඕනෑම මොහොතක මිය යන්න පුළුවන් බව දැනගෙන තීරුම් අරගෙන අප්‍රමාදීව කුසලයේ හැසිරෙන එකටයි මරණානුස්සතිය කියන්නේ. ඒ නිසා පින්වතුනි හැම ආකාරයකින්ම ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ මේ ධර්මයේ තුල කෙසේද හැසිරිය යුත්තේ කියන කාරණාව. එහෙනම් අන්නේ බව මේ ධර්ම දේශනාව ආරම්භයේදීම සිහි තබා ගන්නට ඕන. එහෙම නොවුනොත් අපි කොච්චර බණ ඇහුවත් එකම තැන. එතනින් එහාට යා ගන්න බැරි වුණා. හැමදාම අපි අවබෝධයේ සිදුරක් හිඩසක් ඉතුරු කරගන්න. කොතනින් හෝ අවුලක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේ ධර්මයෙන් මනවින් ප්‍රයෝජනට ලබා ගන්න නම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචන ඉස්සරහා සුවච වෙන්න සුවචෝ චස්ස මුදු අනතිමානි යනාදි වශයෙන් කාන්තිච සුවචස්සත යනාදි වශයෙන් සුවච කියලා කිව්වේ බුද්ධ වචනය යම්සේද ඒසේම දරාගත යුතුයි. අනෙතනයි සුවච භාවිතී. බුද්ධ වචනය කෙසේ වුණත් අපි කටයුතු කරන්නේ අපට උමනා විදිහට නම් එතන සුවච භාවයක් නැහැ. ඒ කියන්නේ බුද්ධ වචනයට අපි කන් දෙනවා තමයි, හැබැයි ගණන් ගන්නෑ වැඩි. දැන් ඔය අම්මලා තාත්තලා අවවාද කරනකොට බනිනකොට ළමයි අහගෙන ඉන්නා වගේ පෙන්නනවා. ගණන් ගන්න නැහැ තුට්ටුවකටවත් ඒ අවවාද. අන්න එහෙමනම් කවදාවත් නිවනට යන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. කවදාවත් ඒ වැඩේ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව බුද්ධ වචනය බුද්ධ ඥානෙ ඉක්මවන්න අපිට පුළුවන් නම් එන ඉතින් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාවක් ඇති කරගත්තා වූ පිරිසක් නේ. ඒ නිසා සැබෑ ශ්‍රද්ධාවෙන් යුක්ත ඔබ ආරම්භයේදීම අදිෂ්ඨානයක් ඇති කරගන්න. සිත නැමැති මායя මොනතරම් ධර්මයෙන් පිටපණින් උත්සාහ ගත්තා මේ ලෝකේ විවිධ දිශාවල ඔබ රැගෙන යන්න හැදුවත් මේ ධර්ම දේශනාවෙන් ඉවත් කරලා ඒ කිසිම හිතින් මතු කරන කිසිම අදහසකට විතර්කයකට හසු නොවි මං අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයටම පමණක් කන් දෙනවා. ඒ ධර්මයේම ධාරණය කරගන්නවා. ඒ ධර්මයට අනුකූලවම කටයුතු කරනවා කියන අදිෂ්ඨානෙන් කවුරුත් හඬ නගලා සාදුකාරයක් පවත්වමු. මේ තාක්ෂණික මාධ්‍ය නිසාම අපට පුළුවන්කම ලැබිලා තියෙනවා ලෝකේ නන්දෙස ඉඳගෙන එකම වෙලාවේ එකම ධර්මයකට කන් දෙන්නට. ඒ හැකියාව අපට උදා කරලා දුන්නේත් මායයාම තමයි. මායයා මේ මාධ්‍ය විහිකලේ මේ මාරසිත මේ මාධ්‍ය විහිකලේ මනුෂ්‍යයන්ට යහපත පිණිස නෙවෙයි අයහපත පිණිස. දැන් ලෝකයේ තුල පවතින දෙයක්ම ඇසුරෙන් ඕන අපි ලෝකයෙන් නික්මෙන ඒ ක්‍රියාවලියත් පවත්වාගෙන යන්න. එහෙම නොවි අපිට ලෝකයෙන් පරිබාහිර වෙදගෙන ලෝකෝත්තර තත්ත්වයට ගමන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඉද වික්කවේ බික්කෝ කායේ කායානුපස්සී විහෙරති යනාදි වශයෙන් දේශනාවේ. වේදනාසු වේදනානුපස්සී චිත්තේසු චිත්තානුපස්සී ධම්මේසු ධම්මානුපස්සී අනාදි වශයෙන් විග්‍රහ වෙන්නේ ඒ නිසයි. යසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ පෙන්වා දෙන්නේ. එහෙනම් ලෝකයම පරිහරණය කරමින් ලෝකෙන් එතර වෙන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ. මේ නාම රූපම පරිහරණය කරමින් නාම රූප කෙරෙහි චන්දරාගය පහ කරන්න ඕන. ඒක තමයි මේ විශ්වයේ තියෙන ලොකුම අභියෝගය. ඒ අභියෝගය බාරගන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි අසාමාන්‍ය මිනිස්සු. එයාට කියන්නේ බුද්ධ ශ්‍රාවකයෝ කියලා. අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ අනුගාමිකයෝ කියලා එයාට කියන්නේ. සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඒ නිසා මේ අසාමාන්‍ය මනුස්ස භාවය උදා කරගන්න වසර කෝටි ගාණක් තිස්සේ අනන්ත සංසාරික අනන්ත දුකක් වින්දා කී කෝටි වතාවක් මෙරි මෙරි වැටුණාද? කී කෝටි වතාවක් වීරියෙන් නැගී සිටියද නැවත කවදා හෝ දවසක යමා නිවනින්ම සැනසෙන තුරු ඒ වීරිය අත්හරින්නේ නැහැ කියලා. ඒ වීරිය ප්‍රතිඵල තමයි අද ඔබ මේ අමා ධර්මයේ හමුවට රැගෙන ආවේ. ඒ නිසා පින්වතුනි අපි ඒ අමා මෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා වදාළ ඒ උත්තරීතර නිර්වාණ මාර්ගය උතුම් වූ සතර සතිපට්ඨාන ධර්ම දේශනාවයි මේ පවත්වමින් ඉන්නේ සෑහෙන කාලෙක ඉඳලා සති කිහිපයක් තිස්සේ ඉඳලා. ඒ සතිපට්ඨාන උත්තරීතර ධර්ම දේශනාවට අනුබද්ධව අනුකූලව එහි පවතින අනුසාංගික ධර්ම අනුධර්ම විග්‍රහයෙන් පවතින්නේ කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් අවසන් පියවර ධම්මානුපස්සනාව. ඒ ධම්මානුපස්සනාවට ඇතුළත් අනුධර්ම වන නීවරණ, ස්කන්ධ, ආයතන යන වශයෙන් ධර්ම අතර දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ සමුදය නොව නිරෝධ ධර්ම වලට ඇතුළත් ධර්ම කොටස්.
නිවන් ධර්ම ගැන. ඒ නිර්වාණ ධර්ම පිළිබඳව සාකච්ඡා කරද්දී ඉදිරියටම එන මාතෘකාවක් තමයි උත්තරීතර සප්ත බොජ්ජංග ධර්ම. සප්ත බොජ්ජංග. ඒ කියන්නේ අවබෝධයේ අංග හතක් වශයෙන් කොහොමද අපි මේ මාර්ගය වඩන්නේ? මේ මාර්ගය එක එක ආකාරයට වඩන්න පුළුවන් කෙනෙක්ට. මේ මාර්ගය කැමති නම් කෙනෙක්ට පුළුවන් ඉන්ද්‍රිය ධර්ම පහක් වශයෙන් වඩන්න. ප්‍රඥා. එතකොට කියනවා සත පංච ඉන්ද්‍රිය කියලා. ඒ වගේම පුළුවන් කෙනෙක්ට මාර්ග පහක් වඩන්න. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය බලය. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් මේ මාර්ගය irdipaada හතරක් වශයෙන්, ඒ කියන්නේ අභිඥාදී ඥාන උපදවන irdipaada හතර වශයෙන් වඩන්න පුළුවන්. සතර irdipaadi වශයෙන්. ඡන්ද, චිත්ත, විරිය, මාංසා වශයෙන්. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් මේ මාර්ගය සතර සම්‍යක් ප්‍රධාන වශයෙන් වඩන්න. පහාන ප්‍රධාන, සංවර ප්‍රධාන, අනුරක්කන ප්‍රධාන සහ භාවනා ප්‍රධාන යන ආදී වශයෙන්. සතර සම්‍යක් ප්‍රධාන. එහෙමත් වඩන්න පුළුවන් අවශ්‍ය නම්. නැත්නම් තවත් කෙනෙක්ට පුළුවන් මේ මාර්ගය සතර සතිපට්ඨාන ධර්ම වශයෙන් වඩන්න. එහෙමත් පුළුවන්. දැන් මේ විග්‍රහයෙන් පවතින්නේ ඒ සතර සතිපට්ඨාන ධර්ම කොටස ගැන. එහෙමත් වඩන්න පුළුවන්. හැබැයි සතර සතිපට්ඨානට සියල්ල ඇතුළත් වෙනවා අවසානයේදී. අවසාන විග්‍රහයේදී. කොයි ආකාරයෙන් නමුත් සතර සතිපට්ඨාන වශයෙන් උත් වෙනම දහම් පරයයක් වශයෙන් වඩන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පිළිබඳ අවබෝධය තමයි දැන් මේ ඇති කරලමින් පවතින්නේ. ඒ වගේම කෙනෙක්ට අවශ්‍ය නම් පුළුවන් සප්ත බොජ්ජංග වශයෙන් අවබෝධාංග හතක් වශයෙන් මේ මාර්ගය වඩා. අර සතර සතිපට්ඨානෙ වඩද්දී අත්භවයේ පිළිබඳ සිහිය හතර ආකාරයකින් පවත්වන මාර්ගයක් වැඩි. කාය, චිත්ත, වේදනා, ධම්ම කියන සතර අත්භව වස්තු පිළිබඳ සිහිය ප්‍රඥා වැඩෙන මාර්ගය තමයි සතර සතිපට්ඨාන. මෙන්න මේ කාය, චිත්ත, වේදනා, ධම්ම කියන මේ සතර අත්භව වස්තු අවබෝධයෙන් පරිහරණය කිරීම තුළ වැඩින්නා වූ ධම්පාරියය තමයි සප්තබොජ්ජංග කියන්නේ. අවබෝධයේ අංග. එතකොට මේ බුද්ධ ශ්‍රාවකයා ඒ කාය, චිත්ත, වේදනා, ධම්ම ඒ සියල්ල ඇසුරු කරන්නේ අවබෝධයෙන්. සතර සතිපට්ඨානයත් ඒ ආකාරමයි. ඒ සිහියෙන් සහ ප්‍රඥාවෙන්. සප්තබොජ්ජංග අවබෝධය ප්‍රකට කරන ධර්මාංග. එතකොට එහෙනම් කෙනෙක් මෙන්න මේ කාය, චිත්ත, වේදනා, ධම්ම කියන සතර අත්භව වස්තු අවබෝධයෙන් පරිහරණය කරනකොට යා තුළ වැඩෙනා වූ දහම් කොටස තමයි මේ සතර සප්ත බොජ්ජංග කියලා කියන්නේ. ඒ වගේම තවත් කෙනෙක්ට පුළුවන් අවශ්‍ය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් නැත්නම් මාර්ගාංග 8ක් වශයෙන් මේ මාර්ගයේ වෙනම දැන කියාගෙන අවබෝධයෙන් යුක්ත වඩන්න. හැබැයි මේ අංග වෙන වෙනම දැනගෙන මේ දහම් කොටස මේ සප්ත සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වෙන වෙනම අවබෝධ කරගෙන වෙන වෙනම වඩන්නත් පුළුවන් අවශ්‍ය නම්. එහෙම නැත්නම් එහෙම වඩන්න පුළුවන්. ඒකට කියන්නේ අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති කෘත්‍ය ඥාන යටතේ වෙන වෙනම දහම් මාර්ගය වඩන්න පුළුවන්. ඒක තමයි දැන් අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩවසන කාලේ ඒ භික්ෂූන්ට කර්මස්ථාන දෙන්න හේතු වුණේ. විවිධාකාර හේතු. විවිධාකාර හේතු තිබුණා. විවිධාකාර භික්ෂූන්ට විවිධාකාර කර්මස්ථාන දෙන්න. ඒ උත්තමයන්ගේ තියෙන ඒ ආශය අනුසය ස්වභාවයන් තේරුම් ගත්ත අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත් මහා ඥාණයෙන් ඒ සිත් පිරිසිඳ දැකලා චේතෝපරිය ඥාන ආදී මහා ඥානයන්ගෙන් ඒ සිත් පිරිසිඳ දැකලා මේ භික්ෂුවට මේ භික්ෂුණියට ගැලපෙන්නේ මෙන්න මේ වගේ කර්මස්ථානය මෙන්න මේ දහම් පරයය වඩා ගැලපෙන්නේ කියලා අන්න එහෙම වෙන වෙනම දහම් පරයයන් දහම් කර්මස්ථාන මතු කරලා දුන්නා. එතකොට පින්වතුනි එහෙනම් භික්ෂූන් වශයෙන් භික්ෂුණීන් වශයෙන් එහෙම නැත්නම් ගිහියන් වශයෙන් වුණත් කමන්නේ මග වඩනවා නම් අනගාരിക ජීවිතයක ඉඳගෙන එහෙනම් ඒ අයට පුළුවන් මේ දහම් කොටස ඕනෑම එකක් අවබෝධයෙන් වෙන වෙනම වඩන්න. ඒක තමයි මග වඩනවා කිව්වේ. එතකොට මග වැඩෙන ක්‍රමයකුත් තියෙනවා. දැන් මේවා වෙන වෙනම පද වශයෙන් අක්ෂර වශයෙන් ව්‍යංජන වශයෙන් දාන්න නැති වුණත් අර්ථ වශයෙන් අවබෝධයි. ඒ කියන්නේ හැමෝටම අඩු වැඩි වශයෙන් අර්ථ වශයෙන් අවබෝධයි. අර්ථය ප්‍රකට කරන්න බැරි එක වෙනම කාරණාවක්. කියන්නේ අර්ථය ප්‍රකාශ කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද හැමෝටම සිව්පිලිසිබියා ඥාන පහළ වෙන්නේ නැහැ. සිව්පිලිසිබියා ඥාන නැත්තම් අර්ථ ධම්ම කියන දෙක විග්‍රහ කරගන්න බෑ. ඒ කියන්නේ අර්ථය දකින්නවා ධර්මයේ දකින්නවා නමුත් විග්‍රහ කරගන්න බෑ. නිරුක්ති ඥාන නැහැ. පටිභාන ඥාන නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අර අවබෝධ කරන දේ ප්‍රකාශයටපත් කරගන්න බෑ. ඒ නිසා හැමෝටම
අඩු වැඩි වශයෙන් මේ අර්ථය වැටහෙනවා ප්‍රකට කරන්න ප්‍රකාශ කරන්න නොහැකි වුණත්. ඒ නිසා පින්වතුනි මේ ඕනෑම දහම් පරයයක් Tamanට අවබෝධයෙන් වඩන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ විශේෂ අවබෝධයක් ලැබුණාම අන්න එකට කියනවා අභිඤ්ඤේයන්ති. ඒක තමයි මේ කරන්නේ. සමහර පින්වතුන් කියනවා දැන් අපි බැලුවොත් එහෙම මේ ආරම්භ ඉඳලා මේ වෙනකොට මේ දහම් මාර්ගයේ ආරම්භයේදී විශාල පිරිසක් මහා උද්‍යෝගයෙන් අර මැරතන් තරඟයක් ආරම්භ කරනවා වගේ ඒක රාශි වෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට මේ පිරිස අඩු වැඩි වශයෙන් හැල්ලා යනවා. එහෙම වෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි ගොඩක් අය හිතනවා අර මූල සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ දැන් හරි මම ඔක්කොම අවබෝධ කරන් ඉන්නේ කියලා. එහෙමම කියනවා කෙලින්ම. දැන් මේ ටික මම අවබෝධ කරගත්තානේ. දැන් මට අලුතෙන් ආය අවබෝධ කරගන්න දෙයක් නැහැනේ. දැන් මට ඒ ටික හොඳට වැටහෙනවානේ. දැන් ඉතින් තව බණ ඇහුවත් ඔච්චරමනේ හාමුදුරුවෝ ඔක්කොමනේ හැමදාම කියන්නේ. ඔන්න ඔහම අදහස් ගන්න. එහෙම කියන පින්වතුන්ට අපි තාම කරුණාවෙන් මතක් කරනවා දේශනාවෙන් දේශනාවට අරගෙන බලන්න එකම කරුණද කියලා තියෙන්නේ කියලා. දැන් අදත් ඒ අයට පුළුවන් විමසිල්ලෙන් අහගෙන ඉන්න මේ දේශනාව ඇතුළේදී පෙර කියපු ටිකමද මේ කියන්නේ නැත්තම් ප්‍රධාන අර්ථය දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදයාර සත්‍ය දුක්ඛ නිරෝධාර සත්‍ය දුක්ඛ නිරෝධගාමී පටිපදාර සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය වෙනස් කරන්නද? ඒ අතීතයටත් අදාළයි වර්තමානයටත් අදාළයි අනාගතයටත් අදාළයි. එහෙනම් තුන් කාලයේම සියලුම සම්මා සම්බුදු පියාණන් වහන්සේලා තුන් කාලයේ සියලුම ආර්ය උත්තමයෝ දේශනා කරන්නේ එකම ධර්මයේ තමයි. එහෙනම් අතීතෙත් ඒකම තමයි දේශනා වුනේ. දැනුත් ඒකමයි මතුත් ඒකමයි. එහෙනම් ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය පිහිටාගෙන නොයෙකුත් දහම් ව්‍යාකරණ මතු කරනවා. ඒ කියන්නේ එක එක ආකාරයෙන් මේ දැන් භාෂාවක් වුණත් අපි ව්‍යාකරණය දරන තරමට තමයි අපිට මේ භාෂාව මනමින් හසුරවන්න පුළුවන් වෙන්නේ. ලිඛිත සහ මේ කියවීම වශයෙන් කතා කිරීම වශයෙන් යනාදී වශයෙන් කතනීය භාෂණය ලේඛනය යනාදී වශයෙන් නන්විද පරියාය. ඒ භාෂාව මනමින් පරිහරණය කරන්න පුළුවන් ඉන්නේ භාෂා ව්‍යාකරණය අවබෝධ වෙච්ච තරමට. එහෙනම් මෙන්න මේ ධර්මය මනමින් පරිහරණය කරන්න පුළුවන් ඉන්නේ මේ දහම් ව්‍යාකරණ මනමින් අවබෝධ වෙච්ච තරමට. එහෙනම් හැම දේශනාවකම එක දහම් ව්‍යාකරණයක් හරි ඔබට පෙන්වලා ඇති. ඒ නිසා මුල විතරක් අහලා වචන දෙක තුනක් අහලා පූර්ව නිගමනයකට එන්න එපා කලබල වෙලා. ගොඩක් අය කරන වැරද්දක්. ඒ නිසා මොකද ඉන්නේ අයත් ඒ අය තුල ඇතුළේ වැරදි නිගමනයක් දැන් අහන්න දෙයක් නැහැ. දැන් අපි දන්නවා හරි අනන්දිමසේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ දන්නවා කියලා එසේ දැනගෙන නිහඬ වීමම තමයි ඔහුගේ අනවබෝධය. එහෙම වෙන්නේම නොදන්න කම නිසා. දන්නවා නම් එහෙම වෙන්නේ නැහැ. දන්නවා නම් අරිහත් ඵලය දක්වාම ගිහිල්ලා නිකන් ඉන්නේ. යමෙක්ට එහෙම දැනුමක් තියෙනවා නම් යම්කිසි අවබෝධයක් තියෙනවා ඥානතෝ පස්සතෝ. එහෙනම් උත්තරීතර අරිහත් ඵලයේ ප්‍රත්‍යක්ෂ කරලා නතර වෙන්නේ. එහෙනම් එහෙම පොඩ්ඩක් දැනගෙන මම දන්නවා කියලා හිතන එක මොනතරම් මෝඩකමක්ද? ඒක තමයි අපි මේ රාග දේශ මොහ නසනවා කියන්නේ මොනවද? මේ රාග ගති, දේශ ගති, මෝහ ගති නසා දැමීමට අන්තිමට බලද්දී රාග දේශ මොහ ගති නසා දමන්න මෝහ ගතියක්ම මුල් වෙනවා. මෝහ ගතියම හරස් වෙන අවසාන. රාග දේශ මොහ ගති නසන්න මෝහ ගතියක්ම හරස් වෙනවා. ඒත් දන්නේ නැහැ මාරේ හරස් උනේ කියලා. බනහන්නේ ඊට පස්සේ. දැන් මෙතන ඉන්න පින්වතුන් හරි මේ තාක්ෂණික මාධ්‍යයෙන් සම්බන්ධ වෙන පින්වතුන් හරි බන අහනවද නැද්ද කියලා අපි ඔබේ නිවසට එපිකම් කරලා බලන්නේ. පුද්ගලිකව ඔබට කතා කරලා අහන්නේ. දැන් කී දෙනෙක් සමහරට එක්කෙනෙක් කියමුකෝ මේ වණ ටික අහගෙන ඉන්නේ. ඒත් මේ දේශනාව මේ විදිහටම සිද්ධ වෙනවා. ලක්ෂයක් කියමුකෝ මේ බණ අහගෙන ඉන්නේ. ඒත් මේ දේශනාව මේ විදිහටම සිද්ධ වෙනවා. එතකොට එහෙනම් එක්කෙනෙක් ඇහුවා ලක්ෂයක් ඇහුවත් අපට අහිමි වෙන්න දෙයක්වත් නැහැ, හිමි වෙන්න දෙයක්වත් නැහැ. අපි කාටවත් මොකද ලෝකෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. අප සියලුම දෙනා ඒ කර්තව්‍ය නිරත වෙලා ඉන්නේ. දිල්හාන් මහත්මයා, අනුරුද්ධ මහත්මයා, ජයන්ත මහත්මයා ප්‍රමුඛ ඒ වගේම ගෞරවනීය පින්වත් ධම්මපාලි මෙහින් වහන්සේ ඇතුළු මේ සියලුම පින්වතුන්. මේ ධම්ම මණ්ඩපේ තනන්නේ සකල විද ලෝක සත්‍යයේ කරුණාවෙන් මිසක් ලෝකෙන් කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නොවේ. ඒ නිසා ඔබේ නිවසට පිකම් කරලා අපි බලන් ඉන්නේ පරීක්ෂා කරලා අර රේඩියෝ අහනවද, ටීවී අහනවද කියලා රැයට ගෙට ඇවිල්ලා අහන්නේ. සල්ලි දෙන්න බලාගෙන. එහෙම අපි අහන්නේ නැහැ ඔබෙන් ඇවිල්ලා. නිසා පින්වතුනි, ඒක තමයි මේ ධර්මයේ හැටි. එහෙම දෙන්න පුළුවන් ධර්මයක් නෙවෙයි මේ. රෝහලක් පිටවන්න පුළුවන් රජයට. රෝගීන්ට බෙහෙත් ගන්න. ගෙයින් ගෙට ගිහිල්ලා බෙහෙත් ගන්න කියලා බල කරන්න බෑ. Tamanට අවශ්‍ය නම් බෙහෙත් ටික අරගෙන සුවපත් වෙන්න ඕනේ. ඒ වගේ මේ ධර්මයේ මනමින් දරාගෙන Taman සුවපත් වෙන්නට උත්සාහ ගන්නට ඕනේ. එසේ නොවන තාක්කල් අපි
කොච්චර දන්නවා කියලා හිතුවත් ඇත්තටම දන්නේ නැහැ බැලුවහම. දන්නවා කියලා හිතාගත තැනමයි නොදන්නකම තියෙන්නේ. අන්න එතනයි අපි තේරුම් ගන්න ඕනේ. මොකද එහෙමනම් ඒ දැනීමට ඒ දැනුමට ඒ දන්නවා කියන ඒ කාරණාවට යම්කිසි නිර්ණායකයක් තියෙන්න ඕන. මෙන්න මෙච්චරක් මම දන්නවා මෙන්න මේ මට්ටමේ මම දන්නවා. යම්කිසි නිෂ්ඨාවක් තියෙන්න ඕන. ඒකට නිෂ්ඨාවක් නැති දැනීම කියන්නේ මොකද්ද? කියන්නේ මම දන්නවා කියලා කිව්වට මොකද්ද දන්නේ? මොනවද දන්නේ? කොච්චරක්ද දන්නේ? කො සීමාව මොකද්ද නිර්ණායකයි කියලා අහුවොත් මොනවා කියන්නේ? අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට විතරයි වචනේ ප්‍රකාශයටපත් කරන්න පුළුවන් මම දන්නවා කියලා. එන කිසි කෙනෙක්ට කියන්න බෑ වචනේ. අපි දන්නවා නෙවෙයි අතරම නොදන්නවා. ඊටාම සුළු ටිකක් දැනගන්නවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවෙන්. මහා කරුණාව පිහිටේ. ඊටාම සුළු ටිකක් දැනගන්නේ අපි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ ඇටේරියා වනේ කොළ වගේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය උන්වහන්සේගේ අතට ගත්ත කොළ ටික හා සමානයි. එහෙමනම් ඒ දේශනා කරපු ධර්මස්කන්ධයනුත් අපි කොච්චරද දන්නේ? නමුත් අපි දැන් කියනවා දන්නවා කියලා. මොකක්ද දන්නේ කියලායි බලන්න ඕන. ගොඩක් අයට වෙච්ච වැරද්දක් මම මේ පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ධර්ම දේශනාවෙන් ඈත් වෙනවා. ලෝකයට නැවත අහු වෙනවා. අවසානයේ ගිහිල්ලා අන්තිමට මායයටම ග්‍රහණය වෙලා විනාශ වෙලාම යනවා. කියන්නේ ධර්මාභෝධි මූල ධර්මාභෝධි ලැබුණත් එතන ඉහට යන්න හම්බෙන්නේ නැහැ නිර්වාණ මාර්ගය. හරස් කරලා දානවා. ඒ තරම් සූක්ෂම තුච්ච නින්දිසිතක් මේ තියෙන. අර මුල පොඩ්ඩක් දැනගෙන එහෙන් මෙහෙන් යම් කිසි අවබෝධයක් ඇති වීගෙන එනකොටම හරි දැන් මම දන්නවා එකම දේනේ හැමදාම ඇහින්නේ ඊට වඩා දැන් මට දැනගන්න දෙයක් නැහැ. ඕකෙන්ද අපි දන්නවනේ. ඉතින් හාමුදුරනේ අපි දැන් දන්නවනේ. ඔන්න ඔය කතාවකින්ද අපි දන්නවනේ. මොනවද දන්නේ කියලා අහන්න ඕන. ඉතින් මූණට ඇහුවොත් ඔබ තරහ වෙන්න නිසා මං අහන්නේ. ඔබම අහන්න ඔබෙන් මොනවද දන්නේ කියලා. ඒතර බලාගත හැකි මොනවද දන්නේ මොනවද නොදන්නේ කියලා. දන්න ටික ප්‍රමාණවත් නම් ඔබ මේ වෙනකොට සෑහෙන දුරකට දුකින් නිදහස් වෙලා ඉන්න ඕන. තාම දුක් ගොඩේ වැටිලා ඒ දුක් පොදියේ බැට කන ගමන් ඒ දුක් ගින්දරේ දැවි ඉන්න ගමන් කියනවම දන්නවා කිය. අඩුමතරම ඔබ දැවෙන බවවත් දන්නවා. චිත්ත සංදානයේ රාගෙන් දේශයෙන් මොහෙන් දැවෙන බවවත් දන්නවා. ඒ දන්න නිසා තමයි ඔය ඉන්නේ. ඒ නිසා පින්වතුනි ඒ මට්ටමට එන්න එපා කවදාවත්. ඔබට දන්නේ නැහැ ඒකයි මම කිව්වේ දන්නවා කිව්වට දන්නේ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? දැන් අපි හිතමුකෝ හොඳයි. මේ කාරණාව නැවතත් පැහැදිලි කරලා දෙන්න ඕන අද. මොකද ධර්ම දේශනා පවත්වනකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ දවසින් දවස අවබෝධයෙන් වැඩෙයි කියලා. ඒ නිසායි. දැන් අපි මේ ධර්ම දේශනාවට කන් දෙනවා. හරි. අද අපි යමක් දැනගත්තා. හෙටත් අපි දැන් බණ අහගෙන යනකොට අපිට චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙනවා. දැන් අපි හරි දන්නවා චතුරාර්ය සත්‍ය කියලා බණ අහන එක නතර කරනවා. ඔහොමම ගියාම අන්තිමට බණ අහන එක නතර වෙලා කාලයක් දැන්. හැබැයි කාලේ නතර වෙලා තියෙනවා. මරණය කරා ගමන් කිරීම නතර වුණා. ජරාටපත් වීම නතර වුණා. සියලු ධම්ම විපරිණාමයටපත් වීම නතර වුණා. සබ්බෙහි මේ පිහි මනාපිහි නානාභව විනාභවති. මනාපය ප්‍රිය කියලා ගත්ත හැමදේම විනාශ වෙමින් මරණය කරා ගමන් කරන්නේ ක්‍රියාව නතර වුණා. මොකද්ද නතර වෙලා තියෙන්නේ? ඔබ විතරයි නතර වෙලා තියෙන්නේ. අනිත් සියල්ල ඒ විදිහට ක්‍රියාත්මකයි. ඒක තමයි ප්‍රමාදය කියන්නේ. එතකොට දැන් ඔබ බණ දේශන අහන එක නතර කරාම ඔබට හිතන් ඉන්නේ මොකක් වෙනවා කියලා? ලාභයක් අත් වෙනවා කියලාද? මම මේ කතාව කියන්නේ මා ඉස්සරහටම ඇවිල්ලා එහෙම කියපු අය හම්බෙච්ච නිසා. ඒ කියන්නේ පුද්ගලිකව කිසි පුද්ගලයෙක් පිළිබඳව ගැටලුවක් අපට නැහෙනි. අපි මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රඥාවට මිසක් සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් අරබයා නොවේ. ඔබ එහෙම හිතාගෙන ඉන්නවා නම් එතනමයි ඔබේ අවිජ්ජාව පවතී. මේ බණ දේශනා කරන්නේ සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් අරබයා කියලා ඔබ විශ්වාස කරනවා නම් ඔබ තුළ පවතින අවිජ්ජාව. මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රඥාවට. එනතු සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් උදෙසා නෙවෙයි. එහෙම ගත්තොත් එහෙම නිවන් දකින්න සත්‍යයක් කියලා වැරදි දෘෂ්ටියකටපත් වෙනවා. එතකොට පින්වතුනි අර සිත නැමැති මායя කියනවා දැන් බණ අහන්න එපා කියලා. දැන් බලන්න ඔබට අත් කළ දුන්න විනාශයක තරම පොඩ්ඩක් නුවණින් කල්පනා කරලා බලන්න. මෙන්න මේ දේ නුවණින් දකින්න. ඔබ යම්කිසි සමත භාවනාවක විදර්ශනා පැත්තකින් තියමු විදර්ශනා කෙසේ වඩන්නද? සමතයක් කියලා ගමු නිකන්. සමත භාවනාවක් මොන හරි පොඩි කර්මස්ථානයක් කරන් සමත කර්මස්ථානයක් කරන් අපි ගමු මෙන්න මෙහෙම උදාහරණයක්.
නමාමි බුද්ධං ගුණසාගරන්තං. ඔය තියෙන්නේ කර්මස්ථානයක්. චතුරාර්යක්ෂක භාවනාවල බුද්ධානුස්සතියට ගන්න පුළුවන් ඔන්න කර්මස්ථානයක්. එහෙම නැත්නම් මෙත්තානුපස්සනාවෙන් ගමු අපි කර්මස්ථානයක්. සත්තා සදා හොන්තු සුඛියා වේරා. එහෙම නැත්නම් අසුභානුස්සතියෙන් ගමු කර්මස්ථානයක්. කායුච කුජ්ජෝ සකලෝ දුගන්තු. එහෙම නැත්නම් මරණානුස්සතියෙන් ගමු අපි කර්මස්ථානයක්. ගච්ඡanti සබ්බේ මරණං අහංච. එහෙනම් නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛියා වේරා. කායුච කුජ්ජෝ සකලෝ දුගන්තෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච කියන ගාථාව ඇතුලේ චතුරාර්යක්ෂක කර්මස්ථානම තියෙනවා. සමත භාවනා 4. ඔය 4 දෙන්නේ අඤ්‍යතර සමාධි නිමිත්ත වඩනකොට. ඉතින් ඔය 4 වඩලා සමාධිය ප්‍රගුණ කරගන්න. මොකද සමතයේ බිඳුවයි ඒකයි. එතකොට ඔය જાතිය සමතයක් හරි ඔබ පුළුවන් නම් වඩන්න පැයක්. මෙහෙම භාවනා කරන අය කර්මස්ථාන වඩන අය අපිට මුණ ගැහිලා තියෙනවා දැන් දීර්ඝ කාලයක් තිස්සේ. පැයක් වඩන්නකෝ බලන්න මොකද වෙන්නේ බලන්න. සමාධිය යම් මට්ටමකට වැඩිලා ආපු කෙනෙක්ට නම් ඉතින් යම් මට්ටමකට උපචාර සමාධියක් හරි වැඩි. එහෙම නැත්නම් විනාඩි 4-5ක්වත් ඔබ ඔය කර්මස්ථානේ වඩන්නේ නැහැ. ඊට පස්සේ බොරුවට වාඩිලා ඉන්න පුළුවන් ඕන මිනිහෙට. ලෝකේ රවට්ටන්න. ඇත්ත ඒක නෙවෙයිනේ. ඉඳගෙන හිටියා කියලා ඒකට භාවනාව කියලා කියනවා නම් ඒ බල්ලොත් භාවනා කරනවා. ඉඳගෙන ඉන්න එක තුල භාවනාවක් නැහැ. භාවනාව කියන්නේ නුවණින් දැකීමක්. නුවණින් තමයි දකින්න තියෙන්නේ මේ ආරවිනේ. ලෞකික භාවනා නම් ඉතින් සමාධිය මුල් කරගත්තා වූ සමතය සංසිඳුරු සිත අරමුණු කරගෙන ඉන්න ඕනොයි. කිසිම මෙලෝ ඥානියක් නැති උනාට කමන්නේ. හැබැයි ලෝකෝත්තර භාවනා හැම නෙවෙයි. එතකොට බුද්ධානුස්සතිය අපි වඩනවා කියලා හිතමුකෝ විනාඩියක් දෙකක් හරි විනාඩි 5ක් 10ක් හරි පැයක් හරි උපරිම. ඔබටම දකින්න හම්බේ කොච්චර හිත නීවරණ මතු කර කර මේ භාවනාව කඩා කප්පල් කරනවද? එක වෙලාවකට කර්මස්ථානිකය කියනවා නමාමි බුද්ධං ගුණසාගරන්තං වචන ටිකක් විතරයි තියෙන ඔළුව තියෙන වෙන කොහේ හරි ගිහිල්ලා. හිත දුරංගමන් එක චරන් හිත ගිහිල්ලා සෑහෙන ඈතක වචන ටික කියනවා හරි කටපාඩමි. එතකොට පින්වතුනි එහෙනම් ඔබම අත්දැකීමෙන් දන්නේ නැහැ කියන්නේ දැනන්නේ හැම කෙනෙක්ම විවෘතව අවංකව දකින්න ඕන ධර්මයේ. තමන් මේ සියුම් පොඩි සමත කර්මස්ථානයක් වඩන්න ගිහිල්ලා නීවරණ වලින් එච්චර බැට කෑවා නම් ඔබට පැය 7ක් 8ක් අපි කියනවා එක දිගට පුළුවන් නම් ඒ කර්මස්ථානයක් වඩන්න කියලා අරගෙන. කීයටවත් ඔබ කරන්නේ නැහැ වැඩි. ධානය වඩනවා ධාන අධ්‍යක්ෂින් ලැබුවා කියන අයටවත් ඒ වැඩ කරන්න බෑ. පුළුවන් නම් වඩලා පෙන්නන්න කියලා. එහෙම වැඩින්නේ නැහැ. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා ඒකට. ඉස්සරහට අපි ගැන සාකච්ඡා කරන සමත විදර්ශනා වශයෙන්. ඒ වගේ තුච්ච නින්දිත හිතක් මේක. එතකොට එහෙනම් එච්චර ඉක්මනට ධාන සමාපatti වඩලා ප්‍රගුණ වෙලා අවසානයේ දක්වා යන්න පුළුවන් නම් එහෙනම් ඉතින් වැඩියෙන් ඉන්න ඕන මහරහතන් වහන්සේලා ශාසනය. අඩුවෙන් ඉන්න ඕන ඊට මෙහා මාර්ගඵලලාභින් ඒ මට්ටම් වල නතර වෙච්ච. නමුත් එහෙම නේ වෙලා තියෙන හැමතිස්සෙම. වැඩියෙන් ඉන්නේ සෝවාන් පුද්ගලයෝ. ඊළඟට ඊට වඩා ටිකක් අඩුවෙන් ඉන්නේ සකදාගාමි. ඊට වඩා ටිකක් අඩුවෙන් ඉන්නේ අනාගාමි. හොඳටම අඩුවෙන් ඉන්නේ අරිහතුන් වහන්සේලා. ඒ නිසා පින්වතුනි මම මේ කියන්න ඔබට උත්සාහ ගන්නේ එතකොට සියුම් වෙලාවක්වත් ඒ කර්මස්ථානයක් වඩන්න ගියාම ඒ කර්මස්ථානයක් වඩන්න දෙන්නේ නැහැ. උපචාර සමාධියවත් හදන්න දෙන්නේ නැති සිත. ඒ කියන්නේ උපචාර සමාධියවත් ගොඩනගන්න ඉඩක් දෙන්නේ නැති මේ තුච්ච නින්දිත මායයා. පැය 8ක් ඔබට ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් සමතේ වඩන්න දෙන්නේ නැති මායයා පැය 8ක් 10ක් සමතේ වඩන්න දෙයිද? කොහොමද දෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ පැය 8ක් 10ක් 12ක් එක දිගට බණ අහනවනේ. ඔබ දන්නවාද මේ ධර්ම ශ්‍රවණය තුළ සමතය විදර්ශනාවයි කියන භාවනා දෙකම එක සැරේ වැඩෙන බව? සමත විදර්ශනා යුග නැද්ද? ඔබ දන්නවද මේ ශාසනයේ පහළ වෙන මහා බලගතුම මහරහතන් වහන්සේලාට කියන්නේ උබතෝ විමුක්ත මහරහතන් වහන්සේලා කියන්නේ. අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේලා මහා ශ්‍රාවකතුමන් වහන්සේලා බොහෝ උත්තමයෝ උබතෝ විමුක්ත මහරහතන් වහන්සේලා චේතෝ විමුක්තික සහ ප්‍රඥා විමුක්තික කියන ආකාර දෙකටම මාර්ගය වැඩිච්ච උත්තමයෝ. ඒ බොහෝ රහතන් වහන්සේලා උබතෝ විමුක්ත මහරහතන් වහන්සේලා රහත් ඵලයටපත් උනේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඉඳිද්දි. වැඩි ඕනේ නෑ. ගන්න තියෙන ඉහළම නිදර්ශනය අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ. උන්වහන්සේ අරිහත් ඵලයටපත් වෙන්නේ දීඝනක සූත්‍රය ශ්‍රවණය කරමින් ඉන්න මොහොතක දීඝනක බ්‍රහ්මණය උදෙසා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ
එහෙනම් ඒ ධර්ම දේශනාව තුළ ඒ ධර්ම ශ්‍රවණය තුළ සමත විදර්ශනා යුගනද්ද වැඩිච්ච නිසා උන්වහන්සේ අරිහත් ඵලයටපත් වුණේ උබතෝ විමුක්ත මහරහතන් වහන්සේ කෙනෙක් වශයෙන්. එතකොට එහෙනම් පින්වතුනි බලන්න ගොඩක් අය මොකද කරන්නේ? කර්මස්ථාන දැන් බාන කරන වැඩි. ඔකට තමයි කියන්නේ අටුව කඩලා පුටුව හදනවා කියලා. ඒ කිව්වේ මේ භික්ෂුවටම කියලා තියෙනවා. දැන් අපි බණ අහන්නේ දැන් අපි කර්මස්ථාන වඩනවා. කොච්චරද වෙලුවම ඕන්නම් පැය භාගයක් හමාර. බණ ඇහුවනම් ඒ මොකද ඒත් වඩලා තියෙන කර්මස්ථානේ බැලුවම ඒක සමත කර්මස්ථානේ. බලන්න ඔකට දැන් අටුව කඩලා පුටුව හදනවා කියන්නේ ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න බණ ඇහුවනම් පැය 8ක් 10ක් සමත විදර්ශනා යුගනද්ද වැඩිලා භාවනා දෙකම. ඒ මහා කුසලේ එපා කියලා එච්චරලාවක් කුසලේ වඩන අපිට ඒක දකින්න කුසලේ කියලා කොහොමද එහෙම වුණා නම් කවදාත් ඒ ක්‍රියාවලින් අත මිදෙන්නේ නැහැ. මහා වේලාවක් වඩන තීජ මහා කුසලයේ පැත්තකට විසි කළා දාලා සුළු වේලාවක් අර සුළු කුසලයක් වඩලා හිතා ගන්නවා අපි මග වැඩුවා කියන. මොන තරම. ඒකයි කිව්වම දන්නවා කිව්වට දන්නේ නැහැ අතට. එහෙම කිව්වහම මරාගෙන කණ්ඩි හිතෙනවා ඉතින් මාව. සමහර මිනිසුන්. නුවණින් බලන්න පොඩ්ඩක් ඔබ. මාව මරාගෙන කණ්ඩි ඉස්සෙල්ලා. ඔබ මරලා දාන්න. ඔය අර දැඩි මමත්වයම තමයි ප්‍රශ්නේ. අර ඉස්සම්මරාපිය රාකලයක්ම බීපිය මෝවන් අඹාපිය මෙතුන කරලා මාව කාපිය කිව්වේ. අන්න එක කරගන්න ඕනි ඉස්සෙල්ලම. ඒක තමයි මේ මෙතන වැදගත්ම දේ. එහෙම ඒ නිසායි මම මේ ආරාමයේදී ඔබට දේශනා කරන්නේ. නැත්නම් අපි ධර්මයේ වෝහාරිකයි ධර්මයේ. ඔබ හිතන් ඉන්නවනම් ධර්මයේ කියලා කියන්නේ පොතේ පතේ ලියලා තියෙන ගාථා ටිකක් කටපාඩම් කිරීම කියලා නම් එහෙමනම් අනාදිමත් කාලයක් තිස්සේ ධර්මයේ බැබලිච්ච රටක් මේ රට. බුදෝතරම් හිටියා ධර්මයේ කටපාඩම් අය. ධර්මයේ කටපාඩම් කරගෙන හිටියා ත්‍රිපිටක ධාරී කියලා. අවසානයේ Tamanට ප්‍රතිඵලයක් ලැබුණේ. එයින් අනුන්ට කෙසේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ? ඒ නිසා පින්වතුනි ඒ නිසා ධර්මයට මනමින් කන් දෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. අකණ්ඩව බණහන්න. එක දිගට බණහන්න. එක දිගට ඔබ බණහගෙන යනවා නම් ඒ කාන්තයි ඔබේ කෙලෙස් සිඳෙනවා. බය වෙන්න එපා කියන්නේ. ගිහියෙක් වුණත් දැන් ගිහි පින්වතුන් බොහෝ විට අහනවානේ හාමුදුරනේ අපි ගිහි ජීවිතේ ගත කරමින් හොඳම ක්‍රමය මොකද්ද? මග වඩන්න. හොඳම ක්‍රමය දිගටම බණහන්න. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ එතකොට. මොකද ඒ ධර්ම දේශනාව දැන් හිතන්න සතියකට අපි පැය 10 ගානේ දේශනා කළොත් මාසෙකට පැය 40ක් තියෙනවා. ඉතින් ඔබ නොවරදවා මේ ධර්ම දේශනා හතර ඇහුවොත් මොකද වෙන්නේ? ඔබ මාසෙකට පැය 40ක් සමත විදර්ශනා යුගනද්ද භාවනාවේදීලා භාවනාව වඩලා. ඉතින් පොඩිපඩු කුසලයක් කියලා දෙහිතන්. සමත විදර්ශනා එක අසුරු සැන. ඒක මෙන්න මේ අච්චර සංඝාත මෙන්න මෙච්චර සුළු කාලයක් මග වඩන එකත් අසංඛ්‍යාත ආනිසංස සහිත නම් මේ සමත විදර්ශනා වැඩිවීමම තමයි නිර්වාණ මාර්ගයේ වැඩිවීම. හැම දෙයකින්ම අනිත්‍ය සංඥාව දැක්වත් වෙන්නේ ඒක. අසුභ සංඥාව දැක්වත් වෙන්නේ ඒක. පහන සංඥා, නිරෝධ සංඥා, විරාග සංඥා ආදී වශයෙන් කුමන සංඥාවක් තුලින් වුණත් වැඩින්නේ නිර්වාණ මාර්ගය. එහෙනම් අසුරු සැනක් තරම් සුළු කාලයක් නිවන් මඟ වැඩුවාම අසංඛ්‍යාත කුසලානිසංස රැස් වෙනවා නම් පැය 7ක් 8ක් 9ක් 10ක් එක දිගට ඔබ මේ ආකාරයෙන් ධර්මයේ ශ්‍රවණය කරමින් ඉන්නවා කියන්නේ ඔබේ සිත දමනය කරගෙන ඉන්නේ. අන්න ඒකට කුසලයේ කියන්නේ. සිත දමනය කරගෙන සිටීමේ හැකියාවටයි කුසලයේ කියන්නේ. දැන් මේ ධර්ම දේශනා ආරම්භ ඉඳලා අද වෙනතුරු මේ රැඳිලා ඉන්න පින්වතුන් ඉන්න අලුතෙන් එකතුව වෙච්ච පින්වතුන් ඉන්නවා. විශේෂයෙන්ම ආරම්භ ඉඳලා මේ දක්වා රැඳිලා ඉන්න පින්වතුන්ගේ කුසලය කොයි ආකාරයෙන් වැඩිලා තියෙනවද කියලා එයත් හොඳට දන්නවා අපටත් හොඳට පේනවා. ඒ කියන්නේ ඒ තරම්ම ඔවුන්ගේ දැන් හිත දමනය වෙලා. ඒක තමයි ඔවුන් බොහෝ විට ඔවුන්ගේ ශාන්තිය සතුට පළ කරන්නේ. මට පුදුම සතුටක් තියෙන්නේ, මට පුදුම සැනසීමක් තියෙන්නේ, පුදුම නිදහසක් තියෙන්නේ, පුදුම රැකවරණයක් තියෙන්නේ. කලින් මම රාගෙන් මෙහෙම දැවි හිටියා. දේශයෙන් මෙහෙම දැවි හිටියා. මෝහෙන් මෙහෙම දැවි හිටියා. රාග දේශ මෝහෙන් මම මෙහෙම වැටගාව පීඩණයටපත් වුණා. ජීවිතේත් එපා වෙලා හිටියේ. දැන් එහෙම නැහැ. දැන් අනිත් අය මන් දිහා බලලා පුදුම වෙනවා. ඒ අයටත් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඒ අය කල්පනා කරනවා මේ ආකාරයේ දියුණුවක් ඇති වුණේ කොහොමද කියලා. යනාදි වශයෙන් ඒ තම තමන් ලද ආධ්‍යාත්මික දියුණුව දැන් ඔවුන් සුවසේ අත්දකින්නවා. ඒ නිර්වාණ රසය වළඳනවා. එනම් පින්වතුනි
ඒ බොහෝ පින්වතුන් අහලා බැලුවොත් ධර්මයේ ශ්‍රවණය කිරීම විතරයි කරලා තියෙන්නේ. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළිනුත් සමත විදර්ශනා යුගනද්ද වැඩෙනවා. මම විශේෂයෙන් මේ කාරණාව පැහැදිලි කරේ ගිහි ජීවිත ගත කරන පින්වතුන්ට. පැවිදි උත්තමයන්ට ඊට වඩා වෙනස් කතාව. උන්වහන්සේලාට භික්ෂු භික්ෂුණීන්ට ඕනෑ තරම් කාලය තියෙනවා ඒ ඕනම දහම් පරයයක් අත්දකින්න. ඒ නිසා ඒ අය සියලු වැඩ පසකින් තියලා ඒ කාර්යයන්හි නිරත වෙන නිසා භික්ෂු භික්ෂුණීන් ලබන ප්‍රතිඵල ඉක්මන් වේගවත්. නිසා එහෙම හැකියාවක් නැති වුණත් ගිහි ජීවිත ගත කරන ඔබටත් පුළුවන් මේ විදිහට දිගින් දිගට බණ අහගෙන යනකොට ඔබේ සිත දමනය කරගන්න. මොකද සමත විදර්ශනා යුගනද්වයි මේ භාවනාව වැඩෙන්නේ මෙන්න මේ ධර්ම දේශනාවට කන් දීගෙන ඉන්නකොට. සමතයත් වැඩෙනවා පංච නීවරණ පහ වුණාම සමතේ වැඩෙනවා. ඊට පස්සේ මේ දේශනාවන ධර්මය ප්‍රඥාවෙන් ගෝචර වෙනකොට විදර්ශනා ඥානය වැඩෙනවා. චින්තා මුලින්ම වැඩෙන සුතමේ ඥාන යන ආදි වශයෙන්. එතකොට එහෙනම් බලන්න සමතය විදර්ශනාව යුගනද්ද වැඩෙනවා. ආයෙ ඔබ කොහෙවත් යන්න ඕනේ නැහැ භාවනා කරන්න. භාවනාව මෙතනමයි මිහිමයි. ඉන්න ඉරියව් ඉඳගෙනම ඒ භාවනා දෙකම වැඩෙනවා. සමත විදර්ශනා යුගනද්ද. එහෙනම් ඔන්න ඔය කාරණාවත් මුලදීම සිහි තබා ගන්න ඕනේ. නිසා නොසැලී එන්න අවසානයේ තෙක් මේ තරංගේ කියන්න බෑ ඇත්තටම. මේ ගමනි. නොසැලී එන්න. මොකද සමහර අය ගමන ආරම්භ කරලා සිරීපාදේ වගේ තමයි. සිරීපාදේ යන්න බොහොම වීරියෙන් යුක්තව ගමන ආරම්භ කරනවා. පහු වෙනකොට ටික දුරක් යනකොට කිඳිරි ගානවා, තැන් තැන් වල ඉඳගෙන ඉන්නවා, බෑ කියනවා, කටවරද්ද ගන්නවා කියනවා. රටේ නැති දේවල්. ඒකම නොවේද මේ වෙලාවට. ආරම්භෙදී නම් පුදුම තරම් උනන්දුවකින් සීත කඟුලෙන් නාලා තමයි වැඩේ පටන් ගත්තේ. ටික දුරක් යනකොට තමයි කිඳිරි ගගා බාම් ගගා ඉන්න වෙන්නේ. ඒ නිසා පින්වතුනි වීරිය ඇත්නම් ප්‍රඥාවත් ඇත්නම් අනිකුත් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රඥාව මුල් වෙලා යන ගමනක්. ඒ නිසා හැම තිස්සෙම වීරිය සිදෙන හැම අවස්ථාවකම ප්‍රඥාවෙන් නුවණින් කල්පනා කරන්න. ප්‍රඥාවෙන්ම දකින්න මේ නාම රූප අසාර නාම රූප උදෙසා තවදුරටත් ඔබ කාලය වැය කරනවද? මේ අසාර නාම රූපයන්හි පැවැත්ම උදෙසා ඔබ ඔබේ මහාර්ග වටිනා කාලයේ වෙනුවෙන් වැය කරනවද? එහෙම නැත්නම් මේ අසාර අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ මේ නාම රූප කෙරෙහි පවතින චන්දරාගය සාමුලින්ම සිඳලීම පිණිස ඔබ ඔබේ මහාර්ග වටිනා කාලය වැය කරනවාද? ඔබේ තීරණය මතයි ඔබේ සැපය විපාකය දුකද සැපද යන දිවසින් විපාකේ තීරණය වෙන්නේ. ඔබේ සැපේ තීරණය වෙන්නේ. ඒ නිසා පින්වතුනි එහෙනම් අද ධර්ම දේශන ආරම්භයේදී මේ බව සිහිපත් කරන තාම ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ නැහැ. පොඩි අවවාදයක් විතරයි පහුගිය කාලේ අත්දකින්න අහන්න දකින්න ලැබිච්ච සිදුවීම් සම්බන්ධයෙන් ඇතිවෙච්ච අදහසක් අවවාදයක් වශයෙන් ඔබට ලබා දෙන්න කල්පනා කරා.